සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති इति අති ගෞරවාස්පද අපගේ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු කොටගත් පූජනීය වන්දනීය ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වතුනි පින්වතියනි සෙනසුරාදා දවසේහි විහාරස්ථානයේ සිදු කරන සන්ධ්‍යා ගිලම්පස සම්බුද්ධ පූජාවෙන් අනතුරුව පවත්වන ධර්ම දේශනාව සඳහායි ඔබ අප සැම දෙනාම සහභාගී වී සිටින්නේ. ඉතින් පසුගිය සති කිහිපෙම අපි සාකච්ඡා කරන්නට යෙදුනේ මේ බෝධිපාක්ෂික ධර්මයන් වලට අදාළ වෙච්ච කරුණු කිහිපයක් පිළිබඳව. ඉතින් එතනදී අපි අවසාන දවසේදී කතා කරන්නට යෙදුනා අපි අපේ සිත සතිමත් බවින් නැත්තම් යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් මොනතරම් දුරට තමන්ගේ වීරය කුසල සහගත භාවයන් සඳහා අවශ්‍ය වන්නා වූ උද්‍යෝගය දියුණු කරගත හැකියිද කියලා. ඒ සඳහන් කරන්නට යෙදුණු යෝනිසෝ මනසිකාරය නිසා ඇති කරගන්නට පුළුවන් සිතෙහි සමාධිය පිළිබඳවත් අපි තා කෙටියෙන් කතා කරන්නට යෙදුණා එදා. ඉතින් යම් ඉල්ලීමක් තිබෙනවා අද දවසේත් ඒ සමාධිය පිළිබඳව සමාධියෙහි ස්වභාවය පිළිබඳව ධර්ම දේශනාවේ අවධානය යොමු කරන්නට කියලා. ඒ අනුව අද විශේෂයෙන්ම මාතෘකා කරන්නට යෙදුනා. මම හිතන්නේ මේ කවුරුත් හොඳට අහලා තියෙන සුපුරුදු සූත්‍ර දේශනාවක දේශනා පාඩයක්. මේ සමාධි භාවනා සූත්‍රයට අදාළ ආරම්භක සූත්‍ර දේශනයක දේශනා පාඩයයි ඔබට සඳහන් කරන්නට යෙදුනේ මාතෘකාව විදිහට. සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති කියන මේ පාඩයයි. එහි සරල තේරුම අර්ථය නම් සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය වඩව් දියුණු කරව් සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති සමාහිත සිත් ඇති කරගත් උදවියට යථා භූතං පජානාති ලෝකයේ යථාර්ථ දර්ශනය ඇතිවීමට පහළ වීමට ඉඩ කඩ තියෙනවා නැත්නම් ඒ යථා දර්ශනය පහළ වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේක ගැඹුරු සූත්‍ර දේශනාවක්. ධර්මය තුල එහි සඳහන් වෙන සියල්ල සාකච්ඡා කළොත්, නමුත් මම මාතෘකා වශයෙන් මේ පාඩය තබාගෙන අද දවසේ විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන දියුණු කරගන්නට යෙදුනා වූ අපේ වීරිය තුලින්. අපි මුලින්ම කතා කළානේ නූපන් කුසල් නූපදවීමට, උපන් කුසල් දුරු කිරීමට, නූපන් කුසල උපදවීමට, ඒ වගේම උපන් කුසල දියුණු කර ගැනීමට, වීරිය ඇති කර ගැනීම සඳහා උත්සාහවන්ත විය යුතුයි කියලා. ඒ උත්සාහයත් සමග අපි කතා කරන්නට යෙදුනා යෝනිසෝ මනසිකාරයේ ඒ කෙරෙහි පැවැත්වීමෙන් කොහොමද
ඒක වඩාත් දියුණු කරගන්නේ කියලා. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරයත් එක්ක අපිට කතා කරන්න සිදු වුණා මේ සමාධිය පිළිබඳව. අද දවසේත් නැවතත් මම මේ සමාධිය පිළිබඳව යමක් සඳහන් කරනවා. පසුගිය දවසෙත් අපි කතා කළා සමාධිය කියන වචනය පිළිබඳව. සමාධිය කියලා කියන්නේ කුසල් සිතෙහි එකඟභාවය කියලා අපි කතා කළා. නැත්තම් කුසලයට තමන්ගේ සිත නැඹුරු කරන්නට පුළුවන් හැකියාව සමාධිය කියලත් අපි කතා කළා. එතන මිච්ඡා සමාධියක් තියෙනවා, සම්මා සමාධියක් තියෙනවා කියලත් කතා කරන්නට යෙදුණා. මිච්ඡා සමාධිය කියන කාරණාව ගැන කතා කරනකොට අපිට ගොඩාක් උදාහරණ මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා. අපි දන්නවා බොහෝ වෙලාවට කෙනෙක් ව්‍යාපාරයක් දියුණු කරගෙන ගියොත් සමහර වෙලාවට ඒවා අසාධාරණ ඉපයීම් තුලින් සිදු කරන ව්‍යාපාර. ඒ බඳු ව්‍යාපාරයක් ඇති කෙනෙක් තමන්ගේ සිත කය වෙහෙසමින් ඒ ව්‍යාපාරය දියුණු කරන්න උත්සාහ කරනවා. ඒකත් එක පැත්තකින් මිච්ඡා සමාධියක්. විශේෂයෙන්ම අපි ගත්තාම අකුසලයට නැඹුරුව පවතිනා වූ සිතක් ඒ අකුසලය තුළම දිගින් දිගට යනවා නම් ඒක මිච්ඡා සමාධියක්. ඒ වගේම අපි විවිධ සතුන් ගැන කතා කරනකොට අපි අහලා තියෙනවා අපි හිතමු සාමාන්‍යයෙන් සතෙක් තමන්ගේ ආහාරය සඳහා තව සතෙක් ගොදුරු කරගන්නට එයා උත්සාහ දරන වේලාවක බොහොම නිසොල්මනේ තමන්ගේ අපි කියනවා එකට එයාගේ කුරුමානම අල්ලමින් කටයුතු කරනකොට එයා බොහොම නිශ්ශබ්දව නිහඬව බොහොම සංයමයෙන් සීරුවෙන් ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. එතකොට එයාගේ හිත එළඹිලා තියෙන්නේ ඒ කාරණාව සඳහාමයි. තමන්ගේ ගොදුර සඳහාමයි එළඹිලා තියෙන්නේ. ඉතින් ඒවා හිත සමාහිත වීමක් තමයි, හිත එකතැන් වීමක් තමයි. හිත වෙනත් අරමුණු වලින් මිදිලා එක අරමුණකට පැමිණීමක් තමයි. නමුත් ඒක කුසල සහගත සිතිවිල්ලක් තුල පවතින අරමුණක් නෙමෙයි. ඒ නිසා ඒකට අපි කියනවා මිච්ඡා සමාධිය කියලා. ඒවා ඔයගොල්ලෝ ගොඩාක් මං හිතන්නේ අහලා තියෙනවා, කතා බහ කරලා තියෙනවා. ඒ නිසා දිගට ඒ ගැන අපි කතා කළ යුතු නැහැ. මේ වෙලාවේ මම බලාපොරොත්තු වෙනවා සමාධිය කියන වචනය තුලින් අපිට විශේෂයෙන්ම ධර්මයේ තුල උගන්වන ඔය හැම වචනයකටම ධර්මයේ තුල කරුණු හතරක් සඳහන් කරනවා: ලක්කන, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා. ඒ කියන්නේ ඒ අපි කියමුකෝ චතුරාර්ය සත්‍ය කියන එකට නම් නැත්නම් දුක්ඛ සත්‍ය කියන එක දුක්ඛ සත්‍ය ලක්ෂණය, රසය, පච්චුපට්ඨානෙ, පදට්ඨානෙ. ඒ වගේ හැම වචනයකටම මේ බඳු ධර්මතා හතරක් ත්‍රිපිටකය තුල අපිට උගන්වලා තියෙනවා. සමාධියටත් ඒ විදිහේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා මේ ගුණාංග හතර පිළිබඳව විස්තර කරලා තියෙනවා. සමාධිය තුල ලක්කනන්තු අවික්කේපෝ, මේ සමාධිය තුල ඇති ලක්ෂණය කියලා කියන්නේ ඒකේ ඇති ස්වභාවය අපිට ඒක තුල දකින්න පුළුවන් බාහිරව අපිට පේන යම් කිසියම් ගුණයක් තියෙනවා නම් ඒකේ ලක්ෂණය තමයි අවික්කේපෝ. අවික්කේප කියලා කියන්නේ නොවිසිරී යාම. නොවිසිරුණු ගතිය, එක්තැන් භාවය තමයි මේ සමාධියේ ලක්ෂණය. ඒ වගේම සමාධියට තියෙනවා රසයක් කියලා එකක්. රසය කියලා කියන්නේ ඒ සමාධිය විසින් සිදු කරන්නා වූ කටයුත්ත කියන කාරණාවයි රසය කියන්නේ. කෘත්‍ය කියලා අපි එකට කියනවා. සමාධියේ කෘත්‍ය නම් සිත විසිරී යාමට ඉඩ නොදී පැවැත්වීමයි. ඒකේ ලක්ෂණය තමයි විසිරී නොයාම. රසය නැත්තම් කෘත්‍ය තමයි විසිරී යාමට ඉඩ නොදී පවත්වා ගැනීම. මම හිතන්නේ කාරණා තේරෙනවා ඇති. පච්චුපට්ඨාන කියලා කියන්නේ පිහිටන ආකාරය නැත්තම් එළඹ සිටින ආකාරය, ඒකේ ස්වභාවය කියන කාරණාව. පිහිටින එළඹ සිටින ස්වභාවය තමයි කොච්චර කරත් මේ ධානවල ස්වභාවය අනුව ගත්තාම ඒ ධාන වලටපත් වෙන, සමාධියටපත් වෙන ධානය තුල නැත්තම් සමාධිය තුල අකම්පිත ස්වභාවයක් තියෙනවා. අකම්පිත ස්වභාවයක්. ඒ අකම්පිත ස්වභාවයට තමයි කියන්නේ පච්චුපට්ඨාන කියලා. ඒකේ ස්වභාවය අකම්පිතයි. සෙලවෙන්නේ නැහැ. බොහොම ස්ථාවර දෙයක්. අපි දැන් අහලා තියෙනවා සාමාන්‍යයෙන්
සමාධියකට කෙනෙක් සමවැදුනහම ඒ සමාවිදියට සමවැදුන කෙනාට මේ බාහිර ලෝකයේ තියෙන දේවල් පිළිබඳව ඒ කියන්නේ බාහිරෙන් එන ශබ්ද, බාහිරෙන් දැනෙන ගඳ සුවඳ, මේ ස්පර්ශයෝ, පරිසරයේ සිදුවෙන විවිධ ආකාරයේ දේවල් එයාගේ සිතින් ගිලිහී ගිහිල්ලා සමාධියක් තුල ඉන්න කෙනෙක් මෙන්න මේ කියන ඉන්ද්‍රිය තුලින් මනසට දැනෙන දේවල් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම නවතලා ඉන්න අවස්ථාවක් තමයි මේ සමාධිය කියලා කියන්නේ. නැත්තම් අපි කතා කරන මේ සමාධිය සහ ධානය කියලා කියන්නේ. එතකොට සමාධියේ ස්වභාවය තමයි සමාධියේ පච්චුපට්ඨානය. එවත් එහි එළඹ සිටින ස්වභාවය තමයි නොසැලී සිටින ස්වභාවය, අකම්පිත ස්වභාවය. අපි අහලා තියෙනවා සරියුත් හාමුදුරුව දවසක් උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා ඉන්නකොට එක්තරා යක්ෂයෙක් උන්වහන්සේගේ හිසට ඉතා දැඩි පහරක් එල්ල කරනවා. ඒ පහර සඳහන් කරන්නේ ඉතාමත් ශක්තිමත් හස්තියෙකුගේ හිසට පහරක් එල්ල කරා නම් ඒ හස්තියා පවා මරණයට පත් වෙන්න පුළුවන් තරම් බොහොම ප්‍රබල පහරක් කියලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ ඒ සමාධියේ ඉන්නකොට සිද්ධ කරපු ඒ ප්‍රහාරයෙන් උන්වහන්සේට කිසිම වේදනාවක් කිසිම දැනීමක් ඇති වුණේ නැහැ. සමාධියෙන් සමවැදිලා නැගිරුණාට පස්සේ මේක දැක්කා මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ මේක දැකලා අහනවා ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ හිසේ යම් වේදනාවක් නැද්ද, මොකක් හරි දෙයක් දැනුම් නැද්ද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා එහෙම මුකුත් මට දැනුනේ නැහැ. පුංචි වේදනාවක් හිසේ දැන් තියෙනවා කියලා සඳහන් කරා. ඒ කියන්නේ ඒ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට, සමාධියට සමවැදිච්ච කෙනෙකුට බාහිරින් ඇතිවන්නා වූ කිසියම් වූ ආකාරයේ කියන්නේ හෙන පුපුරන හඬක්වත් අඩුම ගානේ නොදැනෙන තරමටම ඒ ඉන්ද්‍රියන් තුලින් ඇතිවෙන බාහිර අරමුණු සියල්ලක් වියකී ගිහිල්ලා හිත ඊ타ත්ම ශක්තිමත් තැනක නැත්තම් නොසෙල් වෙන තැනක පවතිනවා. ඒක තමයි මේ ධානයේක තියෙන පිහිටීම නැත්තම් පච්චුපට්ඨානිය කියලා කියවේ. පදට්ඨානිය කියලා කියන්නේ ඒකට පදනම. පදනම කියලා කියන්නේ යම් දෙයකට මුල් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒ මුල් වෙච්ච දෙය තමයි පදනම කියලා කියන්නේ. සමාධියේ පදනම නම් සිත, කය කියන මේ දෙකම සැපයටපත් කිරීම. සමාධියේ පදනම තමයි සිත, කය කියන මේ දෙක සැපයටපත් කිරීම. දැන් අපි මේ කතා කරන සමාධිය තුල සමාධි අංග පහක් අපි කතා කරනවා. ඒ සමාධි අංග පහේදී අපිට ඔය කියන සැපය පිළිබඳව කාරණාව තරමක් දුරට කතා කරන්න පුළුවන්. මේ සැපය කියන කාරණාව පිහිටීම වශයෙන් තමයි සමාධිය තුල තියෙන්නේ. යම් කෙනෙක් සමාධියකට සමවදිනවා නම් සමවදින්නේ මේ සැපය කියන කාරණාව මුල් කරගෙන. ඒක ආධ්‍යාත්මික සැපයක් වෙන්න පුළුවන්. ඒක ලෞකික සැපයක් වෙන්න පුළුවන්. එතකොට ලෞකික ලෝකෝත්තර සැපයන් සඳහා තමයි කෙනෙක් සමාධියකට සමවදින්නේ. ඒ නිසා සමාධියේ පිහිටීම තමයි සමාධියට මුල තමයි සැපය නැත්තම් සතුට, ප්‍රීතිය කියලා අපි සඳහන් කරන්නේ. එතකොට ලක්කන, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන මේ කාරණා හතර පිළිබඳවත් මම මේ වෙලාවේ සඳහන් කරේ දල වශයෙන් ඔබගේ දැන ගැනීම සඳහා සමාධියක් වුණාම ඒ සමාධිය තුල සමාධියේ ලක්ෂණය, නොවිසුරුණු ගතිය, සමාධියේ රසය නැත්තම් කෘත්‍ය නොවිසිරී යාම, සමාධියේ එළඹ සිටින ස්වභාවය හෙවත් පච්චුපට්ඨානය නොසෙල් වෙන ස්වභාවය, සමාධියේ පදට්ඨානය සතුට, ප්‍රීතිය කියන මේ කාරණා හතර. එතකොට සමාධියක් තුල මේ ලක්ෂණ ගණනාවම දකින්නට ලැබෙනවා. සමාධියක ස්වභාවය ඒකයි කියන කාරණාව ධර්මයේ තුල අපිට විස්තර කරලා තියෙනවා. දැන් අපි කතා කරන්නට යෙදුනා සමාධියේ අංග පහක් තියෙනවා. ඒ සමාධි අංග පහට යාමට කලින් ඊටාම කෙටියෙන් එදා මා සඳහන් කළා, මම හිතන්නේ ඔබට මතක ඇති. සාමාන්‍යයෙන් සමාධියේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒ ප්‍රභේදات මම පසුගිය සතියේ විස්තර කරලා දුන්නා. විශේෂයෙන්ම ලෞකික හා ලෝකෝත්තර සමාධි කියලා. ඒ ලෞකික ලෝකෝත්තර සමාධි උපචාර සහ අර්පණා සමාධි විදිහට බෙදුනා කියලා අපි පෙන්නලා දුන්නා.
විශේෂයෙන්ම උපචාර සමාධිය ලෞකික සමාධීන් වලට අයිති එකක්. ඒ වගේම අර්පණා සමාධිය ලෞකික හා ලෝකෝත්තර සමාධි වලට අයිති වෙන එකක්. ලෞකික සමාධියේදී අර්පණා සමාධිය තුල අපි කතා කරන්නට යන රූපාවචර අරූපාවචර ධාන ගැන. ඒ වගේම අර්පණා සමාධියේදී අපි කතා කරා ලෝකෝත්තර ධාන, එහෙම නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ග ඵලයන් පිළිබඳව කතා කළා. මම හිතන්නේ මතක ඇති. එතකොට මේ විදිහට සමාධිය තුළ ලෞකික හා ලෝකෝත්තර ස්වභාවයකුත් තියෙනවා. ඒ ලෞකික ලෝකෝත්තර ස්වභාවය තුළදී මේ දෙකට එළඹීම සඳහා ලෞකිකව ධානයක් ස්ථීරව එළඹීම සඳහා ලෝකෝත්තර ධානයකට එකපත් කර ගැනීම සඳහා අපි එළඹෙන්නේ මූල සමාධියකින්. එතකොට මේ සමාධිය කියන තැන මූල සමාධියකුත් තියෙනවා. ඒකට අපි කීවා පරිකර්ම සමාධිය කියලත් එදා මතක් කරන්නට යෙදුණා. මොකක් හරි නිමිත්තක් අරගන්නවා නම් ඒ නිමිත්ත තුළ අපේ සිත යොමු කරන්නට උත්සාහ කරන මුල් වකවානුවට අපි කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒක ටිකක් විස්තරාත්මක කිය යුතු දෙයක්. නමුත් කෙටියෙන් සඳහන් කළොත් මේ සමාධිය ඇති කරගන්න අපි කරන උත්සාහයේ මූලික පියවර තමයි පරිකර්ම සමාධිය කියලා කියන්නේ. මේ පරිකර්ම සමාධියට මේ නීවරණ ධර්ම යටපත් කරගෙන ඉන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. ඉතාම අඩුයි. නමුත් යම් අවස්ථාවන් වලදී අපිට තේරෙනවා ඒ සමාධිය තුළදී, කියන්නේ පරිකර්ම නැත්තම් මූලික සමාධිය, මූල සමාධිය තුළදී යම් අවස්ථාවන් වලදී මේ අකුසල සිතිවිලි ටිකෙන් ටික යටපත් වෙන ස්වභාවයක් තියෙනවා. අපි නිරන්තරයෙන් අපේ හිත යොමු කරගෙන ඉන්නකොට අකුසලයෙන් හිත වෙන් වෙලා කුසලයට නැඹුරු වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක ස්ථිර නැහැ. සමහරලාට එක අසුරු සැනක් ගහන මොහොතක් වෙන්න පුළුවන්, මිනිත්තුවක වගේ කාලයක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්. නමුත් වහා ඉක්මනින් නැවත මේ බාහිරව ඇති වෙන ශබ්ද ආදී කොටගත් අරමුණු නිසා ඒක නැති වෙලා යන්න පුළුවන්. ඒක තමයි මූලික ස්වභාවයේ, මූලික සමාධියේ, මූල සමාධියේ ස්වභාවය. ඒ මූල සමාධියට අපි සඳහන් කරේ පරිකර්ම සමාධිය කියලා. එතකොට පරිකර්ම සමාධිය තුලින් තමයි අපි ඊළඟට උපචාර සමාධිය දක්වා අපේ සිත යොමු කරන්නේ. උපචාර සමාධිය කියන එක පරිකර්ම සමාධියට වඩා ඉහළ තැනක පවතින සමාධියක්. ඒ සමාධිය තුළ තමයි අපි සඳහන් කරන්නට යෙදුනේ ලෞකික කුසල සිත් වලින් උපදින්නා වූ සමාධි සහගත ස්වභාවයන් ඇති වෙනවා කියලා. එතකොට ලෞකික කුසල සහගත සිත් වලින් ඇතිවන්නා වූ මේ උපචාර සමාධියේදී නීවරණ ධර්මයෝ යම් තරමක් කාලයකට යටපත් කරගෙන ඉන්න පුළුවන් තරම් හිත ප්‍රබල වෙනවා, ශක්තිමත් වෙනවා, සමාධියකට එළඹිලා තියෙනවා. සමාධියකට එළඹිලා තියෙනවා. එතකොට ඒකට අපි කිව්වා පටිභාග නිමිත්තක් සිත තුළ පහළ වෙලා තියෙනවා. පටිභාග නිමිත්ත හිත තුළ දියුණු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි අරමුණට ගත්ත පරිකර්ම සමාධියේ නිමිත්ත අපේ හිත තුළ ඇඳිලා තියෙනවා. අපේ හිතින් ඒ නිමිත්ත නැතත් දකින්න පුළුවන් තරමට හිත සමාධිගත වෙලා තියෙනවා. ඒ නිමිත්තට හිත යොමු කරගත්තාම කුසල සහගත සිතින් යුක්තව අපේ සිත් තුළ පංච නීවරණ ධර්මයන් තරමක් යටපත් වෙන්න පටන් ගන්නවා. ඒක මේ අපි සඳහන් කරන සමාධියේ යම් ස්ථාවර දියුණුවක්. ඒ ස්ථාවර දියුණුව ඇති කර ගැනීම සඳහා අපි විසින් නිරන්තරයෙන්ම උත්සාහවන්ත වෙන්නට ඕන. යම් කෙනෙකුට මෙන්න මේ සමාධිය උපදුනා නම් ඒ සමාධිය තාම හොඳින් ආරක්ෂා කරගන්නට ඕන. තාම හොඳින් ආරක්ෂා කරගන්නට ඕන. හරියට බෝධිසත්වයෙකු කුස උපන් මව් කෙනෙක් ඒ බෝසත් කුස රකින්නවා වගේ ආරක්ෂා කරගන්නට ඕන. චක්‍රවර්ති රජ කෙනෙක් තමන්ගේ චක්‍රවර්ති ධර්මයන් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා වගේ ඒ සමාධිය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන්න ඕන කියලා යම් තැන්වල මේ කාරණාව පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ තරම් මේක ඊටාම වැදගත් සමාධියේ අවස්ථාවක්. ඒ සමාධියේදී නීවරණ ධර්මියෝ තරමක් යටපත් වෙලා ගිහිල්ලා අපේ හිත සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳෙනකොට අපිට ඒ තුලින් ඇතිවන්නා වූ විවේකයෙන් ඇතිවන්නා වූ ප්‍රීතිය යම් අවස්ථාවන් වලදී භුක්ති විඳින්න පුළුවන් තරමටම හිත දියුණුවටපත් වෙලා තියෙනවා. මේක හරියට සඳහන් කරන්නේ ධර්මයේ ලදරුවෙක් වගේ කියලා. ඒ කියන්නේ සමාධියේ ලදරු අවස්ථාව මේක. ලදරුවෙකුගේ ස්වභාවය තමයි එයා නැගිටින්න උත්සාහ කරනවා. පයක් දෙකක් නැත්නම් පියවරක් දෙකක් ඇවිදලා යනවා, ආයෙ වැටෙනවා. නැවතත් නැගිටිනවා, නැවතත් ඇවිදිනවා. ඒක තමයි මේ සමාධියේ ස්වභාවය.
ඇති වෙනවා නැති වෙනවා සමාධිය එනවා යනවා ඒ ස්වභාවයෙන් මේ සමාධිය පවතිනවා. නමුත් මෙතනින් එහාට යම් කෙනෙක් ඒ සමාධිය දියුණු කරගත්තාම ඒ සමාධිය අර්පණා ධානය සඳහා නැත්නම් අර්පණා සමාධිය දක්වා දියුණු කරගත්තාම ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා ඒ අර්පණා සමාධියට ගිය කෙනා හරියට ශක්තිමත් පුරුෂයෙක් වගේ. එයාට දවස් ගාණක් ඕනනම් එක දිගට නැගිටලා ඉන්න පුළුවන් ආහාර පාන නැති වුණා. ආහාර පාන නොමැති වුණත් ඉතාමත් හොඳින් එයාට එක ඉරියව්වකින් දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. ඒ වගේ තමයි අර්පණා සමාධිය. ඒ අර්පණා සමාධියට තමයි අපි කියන්නේ ධාන ලබා දීමට සමත් වෙච්ච සමාධිය කියලා. ධානයට සමවදිනවා කියන්නේ මේ අර්පණා සමාධියට සමවැදීමයි. ඒ අර්පණා සමාධිය කියන తত্ত্বය ලෝකේ අපි සඳහන් කරන අපේ ලෞකික ජීවිතවලදී ඇතිවෙන පංච නීවරණ ධර්මයන් අතිශයින්ම යටපත් වෙච්ච ඊ타ත්ම උසස් ස්වභාවයකටපත් වෙච්ච තත්වයක් වශයෙන්ුයි ධර්මයේ තුල සඳහන් කරන්නේ. ඒ නිසා මේ తত্ত্বය ඊ타ම දුෂ්කර කාර්යයක් කරලා උපදවා ගත යුතු දුෂ්කර කටයුත්තකින් උපදවා ගත යුතු තත්වයක් බව සඳහන් කරලා තියෙනවා. කොහොම නමුත් යම් කෙනෙක් මේ සඳහා ප්‍රෝත්සාහී වෙනවා නම් තමන්ගේ වීරිය වඩනවා නම් මේ කාරණාව ඊතරම් අපහසු කාරණාවක් නොවන බවද ධර්මයේ තුල සඳහන් කරලා තියලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ධානයේ පිළිබඳව අපිට විස්තර කරලා දීලා ධානයේ අංග විශේෂයෙන්ම මේ අපි සඳහන් කරන්නට යෙදුණු ලෞකික ලෝකෝත්තර කියන දෙකටම ඒ වගේම උපචාර සහ අර්පණා කියන මේ සමාධි දෙකටම ධාන අංග පහක් තියෙනවා. ධාන අංග පහක් තියෙනවා පොදුවේ ගත්තාම ඒවට අපි කියනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියලා. එතකොට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ධානාංග පහ මෙන්න මේ උපචාර සහ අර්පණා ධානවල පවතින ධාන අංග කියලා සඳහන් කරනවා. ඒවා පිළිබඳව මම හිතන්නේ මීට පෙර ඔයගොල්ලෝ ගොඩාක් ධර්මය අහලා ඇති අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන්. කොහොම නමුත් ඊටාම කෙටියෙන් සඳහන් කරොත් විතක්ක කියලා කියන්නේ තමන්ගේ භාවනා අරමුණ විතර්කයට යොමු කර ගැනීම කියලා සඳහන් කරනවා. නමුත් මෙතනදී සවිස්තරාත්මකව මේ ගැන කතා කරනකොට අර්ථ කතාව තුළ අපිට විස්තර කරන්නේ විතර්කය කියලා කියන්නේ අරමුණ කියන කාරණාවට වඩා තමන් තුළ මෙන්න මේ සමාධිය තුලින් නැත්තම් මේ අර්පණා සමාධිය තුලින් යම් වූ ආකාරයේ සිත තුළ සුඛ ඒකාග්‍රතා මම එකයි සඳහන් කරේ මේක මේ සුඛ ඒකාග්‍රතා ස්වභාවය පිළිබඳව තමයි අපි මේ ධානයකින් හොයන්නේ. ප්‍රීති සුඛය පිළිබඳව තමයි හොයන්නේ. ඒ ප්‍රීතිය හා සෝය පිළිබඳව තමන්ගේ සිත තුළ පවතිනා වූ ස්වභාවය. දැන් අපි හිතමුකෝ මේ ප්‍රීතියෙන් මේ සුඛයෙන් අපේ හිත එළියට යනවා කියන තත්වයකට අපේ මනසපත් වෙනකොට ඒ සමාධියපත් වෙනකොට එසේ යාමට ඉඩ නොදී එසේ එළියට යන්නට අවස්ථාව නොදී නැවතත් අර ප්‍රීති සුඛය සඳහා තමන්ගේ චිත්තය එකතු කර ගැනීම තමයි මේ ධානවලදී සඳහන් කරන්නේ විතක්ක කියලා. හේතුව තමයි විතර්කය කියන කාරණාව අපි කියන්නේ අරමුණට නගා ගැනීම කියන කාරණාව. මොකද සමාධියකට සමවැදිච්ච කෙනෙකුට නැවත අරමුණු හදන්න බෑ. ඒක තමයි සමාධියේ ස්වභාවය. සියලු අරමුණු වලින් මිදිච්ච වෙලාවක් අවස්ථාවක් තමයි සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ සමාධියක ඉන්න කෙනෙකුට ඇහෙන් අරමුණු ගන්න බෑ. නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අරමුණු ගන්න බෑ යාට. එයා සියල්ල මේව නතර කරලා දාලා එයා ඉන්නේ එක්තරා මානසික මට්ටමක. ඒ මානසික මට්ටමට එයා පෙර අදිෂ්ඨානයන් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අදිෂ්ඨානයන් කරලා ආපු තැනදී නැවත යාට වෙනත් විතර්ක ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. මේ විතර්කය කියලා සඳහන් කරන්නේ නැවතත් තමන්ගේ ප්‍රීති සුඛය සඳහා හේතු වෙන කාරණාව දියුණු කර ගැනීම සඳහා තමන්ගේ ඒ සිතිවිල්ල දියුණු කර ගැනීම. ඒ සිතිවිල්ල දියුණු කර ගන්නවා කියන්නේ ඔයගොල්ලන්ට අපි පසුගිය දේශනාවකදී මතක් කරන්නට යෙදුනා අපේ සිත කොහොමද කුසලයට සහ අකුසලයට නැඹුරු වෙන්නේ කියලා.
අපි අර චිත්ත වීති ගැන කතා කරනකොට මතක් කරේ භවංගයේ චලනය වෙලා ඒ වගේ භවංග උපච්ඡේදනය වෙලා ඊට පස්සේ පංචද්වාරා වජ්ජනවල දක්වා එනකොට ඊට පස්සේ සම්පටිච්ඡන සම්තීරණ කියලා සඳහන් කරන්නට යෙදුනා. ඊට පස්සේ වොත්තප්පන අවස්ථාවේදී තමයි මේක තීරණය කරන්නේ කුසලයකට යනවද අකුසලයකට යනවද කියලා. එතන ඉඳලා ජවන් සිත් 7ක් පහළ වෙනවා කියලා අපි කතා කළා මතක ඇති මං හිතන්නේ. අන්නේ ජවන් සිත් වලට පත් වෙන අවස්ථාව තමයි මේ ධානයක ස්වභාවය. එතකොට යම් කෙනෙක් ධානයකටපත් වුණා නම් එයා ඒ ධානය තුල ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ ඇති වෙන ජවන් සිත් අපි කියන්නේ 7යි කියලා. නමුත් ධානයකදී ජවන් සිත් 7ක් නෙමෙයි 14ක් නෙමෙයි 21ක් නෙමෙයි 42ක් නෙමෙයි මෙහෙම දිගින් දිගට එයාට ඕන නම් කෝටි ලක්ෂ වාරයක් මේ ධානය තුලදී ජවන් සිත් මේ සිටිවිල්ල අවසාන නොකොට පවත්වාගෙන යන්න පුළුවන්. එයා ඒ සිටිවිල්ල කුසලය තුල දක්වා පවත්වාගෙන කුසලය තුල පවත්වාගෙන ජවන් සිත තුල ඉඳගෙන අන්න ඒ ජවන් සිත නැවත ඇති කරමින් විඳින්නා වූ ප්‍රීතියක් ගැන තමයි මේ ධාන සෝයේදී සඳහන් කරන්නේ. එතකොට ධානය හෙවත් සමාධිය කියලා සඳහන් කරන මෙතනදී එයා ජවන් සිත් උපදවමින් කටයුතු කිරීම තමයි අපි කියන්නේ ධානයකට සමවදිනවා කියලා. යම් කෙනෙක් ධානයකට සමවැදුණා කියන්නේ ඒ ජවන් සිත් තුළ ඉන්නවා කියන එක. ඒක කරන්නේ අදිෂ්ඨාන කරලා. ඒ සඳහා යම් වූ ආකාරයේ සුවිශේෂී කැපවීමක් තියෙන්නට ඕන. ඒක පහසුවෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කියන දේ මං හිතන්නේ ඔයගොල්ලෝ හොඳටම අහලා තියෙනවා. නිකන් පහළ වෙන්නේ නැහැ. දියුණු කරන්නට ඕන. දැන් අපි යම් වූ ආකාරයේ උපචාර සමාධියක් නැත්නම් ඔන්න ධානයේ දෙවෙනි අවස්ථාවට පැමිණුණා. සමාධියේ දෙවෙනි අවස්ථාවට පැමිණුණා. මූලික සමාධියෙන් මූල සමාධියෙන් ඒක දියුණු කරලා උපචාර සමාධියට ආවා. උපචාර සමාධියට ආවහම කෙනෙකුට තමන්ගේ සිත දැන් සමාධිගත වෙලා තරමක් දුරට කියලා දැනෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්නකොට එයාගේ හිත ධානයට ආසන්න මොහොතක පවතිනවා කියලා එයා දකිනකොට යම් වූ ආකාරයේ සිත තුළ ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට එයා ඒ ධානය ඒ ලබාගත් උපචාර ධානය නිතර දියුණු කරන්නට ඕන. එහෙම දියුණු නොකරොත් නැවත අර මූල ධානයට නැත්නම් මූලික ධානයට වැටෙන්න පුළුවන්, මූලික සමාධියට වැටෙන්න පුළුවන්. ඒ මූලික සමාධියට වැටුනහම නැවත ආයි උත්සාහ කරන්න ඕනේ එකට ගන්නට. එහෙම වෙනකොට එයාගේ සමාධිය දිගින් දිගට පවතින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ යම් කෙනෙක් උපචාර සමාධියට පැමිණියාද ඒ උපචාර සමාධියේ ඉඳලා අර්පණා සමාධියට පැමිණීම සඳහා නිරන්තරයෙන් උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ සඳහා යොමු වෙන්නට ඕන. මේක ප්‍රගුණ කරන්නට ඕන. ඒ ප්‍රගුණ කරන්නට කටයුතු කරන්නට හැම වෙලේම තමන්ගේ සිත කුසල සිත වඩන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම සමාධියක් තමන්ගේ හිතේ පහළ වෙලා යම් කෙනෙක් ඒක දියුණු කරගෙන අර්පණා සමාධියකට පැමිණියා නම් ඒ අර්පණා සමාධියකට පැමිණුණාද කියලා සමහර වෙලාවට කෙනෙකුට හිතන්න බෑ. මේ සමාධියේ ස්වභාවය මොකක්ද කියලා දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් හේතුන් නිසා සමාධියකට තමන් පැමිණලා ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙන නිසා සඳහන් කරනවා සමාධිය පිළිබඳ උරගා බැලීමක් සිද්ධ කරන්නට. සමාධිය පිළිබඳ උරගා බැලීමක් සිද්ධ කරනවා කියන්නේ තමන්ට සමාධියක් තියෙනවද කියලා හොයලා බලන්නට ඕන. එහෙම කරන්නට නම් සමාධිය හොයලා බලන්නේ කොහොමද? අපිට දේශනා කරනවා ධර්මයේ තුල තමන් පළමුව මූලික අදිෂ්ඨානයන් ඇති කරගන්නට ඕන. මූලික අදිෂ්ඨානයන් ඇති කරගන්නට පෙර කල යුතු පූර්ව කෘත්‍ය ගොඩාක් තියෙනවා. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා. පළමුව අපි තෙරුවන් වැඳලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය වැඳලා ඉන්න අනතුරුව අපි මේ පින්කමක් අවසානයේ සිදු කරනවා වගේ තෙරුවන් කමා කරගන්නවා. තෙරුවන් කමා කරගන්නකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයටත් ඒ වගේම විශේෂයෙන්ම මාගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාටත් මගේ සිත කය වචනයෙන් සිද්ධ වුණා වරදක් තියෙනවා නම් ඒ වරදට සමා වෙන්න කියලා සමාව අරගෙන ඉන් පස්සේ තමන්ගේ ජීවිත පූජාව සිද්ධ කරනවා. ජීවිත පූජාව සිද්ධ කරනවා කියන්නේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා ගිය ආර්ය මාර්ගයේ යෑම සඳහා මා මේ ගන්නා වූ මාර්ගයේදී මාගේ ජීවිතය මේ සඳහා මට
ගුරුහරුකම් ලබා දෙන්නා වූ මගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට පූජා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරගෙන තමයි එතනදී ජීවිත පූජාව සිද්ධ කරන්නේ. මෙහෙම ජීවිත පූජාව සිද්ධ කරලා අවසානයේදී ඔහු ප්‍රාර්ථනා කරනවා තෙරුවන් වැඳලා ජීවිත පූජාවන් සිද්ධ කළා ලබාගත් මේ පිනත් ඒ වගේම සසර පුරාමා ලබාගත් පිනත් මාගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාටත් ඒ වගේම සමස්ත ලෝවැසි දෙවියන් සතුන් ඇතුළු සෑම දෙනාටමත් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. පස්වෙනුව පින් අනුමෝදන් කිරීමෙන් පස්සේ තමන්ම පින් අනුමෝදන් වෙනවා. බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා බුදුපසුබිදු මහරහතන් වහන්සේලා රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන්, ඒ වගේම මගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් මට අනුමෝදන් වේවා මාගේ මේ කටයුතු සාර්ථක වෙන්නට කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඉන් අනතුරුව විශේෂම දේ තමයි මෙතනදී තමන්ගේ සීලය ආවර්ජනා කිරීම. සීලය ආවර්ජනා කරනවා කියන්නේ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා විසින් හොඳයි සැපයි සාන්තියයි දේශනා කරන්නට යෙදුනා වූ සීලාදී ගුණ ධර්මයන් මම අකණ්ඩ අච්චිද්ද අසබල ඒ කියන්නේ නොකැඩුණු කැලලටපත් නොවිච්ච පිරිසුදු සීලයක් විදිහට දකිමින් මාගේ සීලය ඊටා පිරිසුදු සීලයක් කියලා දකිමින් ඒ සීලය පිළිබඳව ආවර්ජනා කරලා එතන ඉඳලා තමයි ඔන්න పూర్ව අදිෂ්ඨානය ඇති කරන්නේ. අදිෂ්ඨානය ඇති කරනවා කියලා කියන්නේ මා මේ ඉඳගත් ඉරියව්වේදීම මට නීවරණ ධර්මය පහළ වෙලා හිත සමාධිගත වෙන්න ලෞකික ධානය උපදවන්න පුළුවන් වෙන තරමටම ඒ වගේම මේ ඉරියව්වේම සිටගෙන ඉඳගෙන ලෝකෝත්තර ධානය උපදවන්න නිවන් මාර්ගයට මගේ සිත යොමු වෙන්න හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරනවා. මගේ ලේ නහර පමණක් මස් නහර පමණක් ඉතුරු වේවා මස් ලේ වියලි ඒවා කියන මේ ප්‍රාර්ථනාව අපි අහලා තිනවා චතුරාංග සමන්නාගත වීරිය. ඒ වීරිය ඇති කරගෙන ඉන්න අනතුරුව එතන ඉඳලා තමන්ගේ සිත මෛත්‍රියට පත් කරනවා. මෛත්‍රියේ ඉඳලා නැවත පිළිකුල් භාවනාවට යනවා. එතන ඉඳලා දිගට යාට ඒ භාවනාව තමන් කැමති තැනකට ආනාපාන සති භාවනාව නම් ආනාපාන සති භාවනාව, කසින භාවනාවල් වලට නම් කසින භාවනාවන් වලට ඒ විදිහට තමන්ගේ භාවනාව නැත්තම් භාවනා අරමුණ නිමිත්ත වෙත යොමු කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි මේ කෘත්‍ය સિદ્ધ කරන්නේ. ඒකට මේ විදිහේ පූර්ව කෘත්‍යයන් સિદ્ધ කරලා අදිෂ්ඨානයන් સિદ્ધ කරලා එළඹෙන්න ඕන. එතකොට යම් කෙනෙක් මේ ධානය සඳහා එළඹෙනවා නම් ඒ එළඹෙන කෙනා මේ සියල්ල සිදු කරලා එළඹෙන්නේ. දැන් ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට ජීවිතය පූජා කරලා තියෙනවා. ඒ වගේම පින් අනුමෝදන් කරලා ලෝකවාසී සත්වයන්ගෙන් ආරක්ෂාව ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එහෙම ආරක්ෂාව ප්‍රාර්ථනා කළා ජීවිත පූජාව කරලා අරමුණක් ඇති කරගන්නවා තමන්ගේ ධානයට සමවදින්න. එහෙම ධානයට සමවැදුනට පස්සේ එයාගේ ජීවිතය පාලනයෙන් තොරයි. නැවත එයාගේ ජීවිත පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. එයාට මේ බාහිර දේවල් පිළිබඳව ඇහෙන්නේ නැහැ. අතීතය අනාගතය පිළිබඳව දැනීමක් නැහැ. කාලය පිළිබඳව අවකාශය පිළිබඳව දැනීමක් නැහැ. ඊටාම ප්‍රීතිමත් අවස්ථාවක එයා ඉන්නේ. ඒ ප්‍රීතිය තුළ තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒ ප්‍රීතිය සඳහන් කරනවා ධර්මයේ තුල මේ ශරීරයේ යම් රෝම කූපයක් පවතිනවාද ඒ සෑම තැනම අස්සක් මුල්ලක් නැර එයාගේ සතුට එයාගේ ප්‍රීතිය මේ ශරීරයේ පුරාම විහිදිලා ගිහිල්ලා තියෙනවා කියලා. පින්නතුනේ මේ විදිහට තමයි මේ ධානයකට යම් කෙනෙක් සමවදිනවා නම් සමවදින්න ඕන. දැන් ධානයක් තමන් ළඟ තියෙනවද නැද්ද කියලා බලන්න නම් උරගා බලන්න නම් මේ විදිහට ජීවිතය පූජා කරලා අදිෂ්ඨානයන් ඇති කරගෙන එළඹෙන්න උත්සාහ කරනකොට එයාට ඒ ධානය පැමිණෙන්නේ නැහැ. ඒක පිරිහෙච්ච එකක් වෙනවා. එතකොට එයාට හිතෙනවා අර්පණා නිමිත්ත විතරයි යාට තියෙන්නේ කියලා අර්ථ කතාවේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ මට අර්පණාවක් තිබුණා, අර්පණාව තිබිලා ඒක පිරිහිලා ගිහිල්ලා වගේ අදහසක් ඇති වෙනවා. නැත්නම් අර්පණා නිමිත්තක් විතරක් මට පහළ වෙලා තියෙනවා කියලා එයාගේ සිතේ අදහසක් ඇති වෙනවා. එතකොට එයා නැවත නැවතත් යම් සමාධියක් සඳහා උත්සාහවන්ත වෙන්නට ඕන. එතනින් ඒක අත්හරින්නට හොඳ නැහැ. වීරියවන්තව නැවතත් මම සමාධියක් උපදවා ගන්නට ඕන කියන සිටිවිල්ලෙන් ඒ සඳහා උත්සාහවන්ත වෙන්නට ඕන කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් මේ විදිහට සමාධියක් උපදවාගෙන සිටියා නම් ඒ සමාධිය නැවත නැවත වඩන්නට ඕන. ධර්මයේ අපිට සඳහන් කරන්නේ සමාධියකට එළඹිච්ච කෙනා ඊළඟ සමාධියට යන්නට. ඒ කියන්නේ අපි හිතමුකෝ පළමුවන ධානයටපත් වුණා. ඒ ධානයටපත් වෙච්ච කෙනා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ධර්මයන්
මෙනෙහි කරමින් පළවෙනි ධානයේ ඉන්නකොට එයාට හිතෙනවා දෙවෙනි ධානයේ සඳහා දැන් මගේ උත්සාහය ඇති කරන්නට ඕන කියලා නැවතත් එයා අර විදිහ අදිෂ්ඨානයෙන් ඇති කරලා දෙවෙනි ධානයේ සඳහා උත්සාහවන්ත වෙනවා. එහෙම වෙනකොට සමහර වෙලාවට පළමුව ඇති කරගත් අර ධානය පිරිහෙන්නට පුළුවන්. එනිසා සඳහන් කරනවා මේ ලබාගත් ධානයක් තියෙනවා නම් ඒ ධානය අතිශයින් 10000 වාරය තමන් ඒ ධානයට එළඹෙමින් ඒ ධානය වශීතාවයන් වලට පත් කරන්න ඕන. පංච වශීතාවයන් කියලා තියෙනවා. ඒව ගැන මම හිතන්නේ අපි දිගට කතා කර යුතුයි කියලා අපිට කාල වේලාව ඉක්ම වෙලා යන නිසා එතනදී අපිට විස්තර කරනවා විශේෂයෙන්ම මේ ධානය අතිශයින් සියුම් වූවක් බැවින් ඒ සියුම් වූ ධානය බොහෝ කාලයක් Tamanට හිතසුව පිණිස පවතින ලෙසට දියුණු කරගන්නට ඒ ධානයේ දියුණු කරගත්ත කෙනාට දිගින් දිගට ඒක වඩපු කෙනාට අදිෂ්ඨාන ඇති කරගෙන ඒ සඳහා එළඹිච්ච කෙනාට කාලාන්තරයක් තිස්සේ ඒක පුරුදු පුහුණු කරපුවාම දෙවෙනි ධානයට සමවදින්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. එහෙම තමයි ධානයක් දිගින් දිගට ප්‍රථම ධානයේ, ဒုတိ ධානයේ ආදී විදිහට මේ අෂ්ට සමාපatti දක්වාම දියුණු කරගන්න ඕන කියලා ධර්මයේ තුල සඳහන් කරලා තියෙන්නේ. ඒක ඊටාම බල සම්පන්න අවස්ථාවක් විදිහට ධර්මයේ විස්තර කරලා තියෙනවා. පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට සඳහන් කරනවා ධානයකට සමවදින්න යම් කෙනෙක් ඒ විදිහේ අදිෂ්ඨානයන් ඇති කරලා ධානයකට සමවැදීම යම් හේතුවකින් අත්හැරියොත් එයාට ධානය පිරිහෙනවා. ධානය පිරිහීමට කාරණාවන් තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නේ අපි එදත් සඳහන් කරා කම්මාරාමතා බොහෝ විවිධ කටයුතු යෙදීම, විහාරස්ථානවල වේවා, ගෙදර දොරේ හෝ වේවා යම් කටයුතු වැඩියෙන් බහුලව යෙදීමෙන් Tamante ඒ අවස්ථාව නැති වෙලා යනවා. බස්සාරාමතා නිතර අල්ලාප සල්ලාපේ දෙන්න පටන් ගත්තාම වැඩකට නැති කතාවන් වලින් ආර්ය තුෂ්ණිම්භූත භාවය ආරක්ෂා නොකොටගෙන යම් කෙනෙක් අරියෝවා කතා ආර්ය කතාවෙන් තොරව අනාර්ය කතාවේ නිරත වෙනවා නම් එයාට මේ ධානය පිරිහෙන්න පුළුවන්. නිද්දාරාමතා නිද්දාශීලී ස්වභාවයන්, අලස ස්වභාවයන්, කුසීත ස්වභාවයන් ඇති වෙනවා නම් ඒ වගේම සංගනිකාරාමතා නිතර පිරිස් එක්ක එකතු වෙලා ගත කරන්න හිතෙනවා නම් පිරිස් එක්කම තමන්ගේ කාලය ගෙවෙනවා නම් මේ ධානය පිරිහෙන්න පුළුවන්. ඒ වගේම සඳහන් කරනවා යම් කෙනෙක් මේ ධානය නිතර පුරුදු කරන්නේ නැත්නම්, පුහුණු කරන්නේ නැත්නම් ඒකත් එක හේතුවක්. තව හේතුවක් කියනවා ගිලාන කියලා. යම් කෙනෙක් ගිලන්නොත් එයාට ඒක සාධාරණ හේතුවක්. ඒ සාධාරණ හේතුව නිසා හරිය එයාට ධානයට සමවදීමට ඒක පුරුදු පුහුණු කරන්න බැරි වුණොත් එයාගේ ධානය පිරිහෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ කාරණාවලින් තොරව යම් කෙනෙක් ධානයක් ලබා ගත්තා නම් ඒ ලබාගත් ධානයට නිතර සමවදිමින් ඒ ධානයෙහි සුව විඳින්නට සහ ඒ ධානය වශීතාවයන් වලට පත් කරන්නට, Tamanට ඕන වෙලාවක උත්පාදනය කරන්න, Taman කැමති තැනකදී උත්පාදනය කරන්නට, අදිෂ්ඨාන කරලා උත්පාදනය කරන්න, ඒකෙන් නැගී සිටින්න හැම වෙලේම හැකියාව Taman තුල දියුණු කරගන්න ඕන. එහෙමයි ධානයක් නැත්නම් සමාධියක් වඩාත් දියුණු කරගන්නේ කියලා ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. හරි. දැන් මේ දක්වා අපි කතා කරපු දේවල් වලින් මම හිතන්නේ ධානයක් උපදවීමේ ස්වභාවය, ධානයක ස්වභාවය, ධානයක් උපදවා ගන්නා වූ ස්වභාවය මම හිතන්නේ ඔයගලන්ට යම් තරමකට පැහැදිලි වෙන්නට ඇති. මෙතනින් එහාට අපි කතා කරනවා ධානයක් ඇයි උපදවන්නේ? ඇයි අපි ධානයකට සමවැදිලා කටයුතු කරන්නේ? ධානයක ඇති ප්‍රයෝජන මොනවාද කියන කාරණාව. දැන් අපි මේ සඳහන් කරන්නට යෙදුණු මාතෘකා පාඨය. ඒ මාතෘකා පාඨයේම තියෙනවා සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි සමාධිය වඩන්න සමාහිත නැත්නම් සමාධිය වැඩුණා වූ සිතකට යථා භූතය නැත්නම් ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් ඥාණය පහළ වෙනවා කියලා. එතකොට සමාධියකට අපි සමවදින්නේ කුමක් නිසාද? ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ මේ අරමුණ මුල් කරගෙන. දැන් ලෝකේ බොහෝ පිරිස් සමාධිවලට පත් වෙනවා විවිධ අරමුණු ඇතුව. ඒක ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි ලෝකේ ගොඩාක් දෙනා සමාධියකට සමවදින්නේ මේ ජීවිතයේදීම අයිහලෞකිකව තමන්ගේ ජීවිතය සුවපත් භාවයට සුඛ විහරණයට පත් කර ගැනීම සඳහා. දැන් ධානයක් ලැබුවාම ඒ ධානයට සම්වැදුනහම තමන්ගේ
කය නිරන්තරයෙන්ම ප්‍රීතියෙන් පවතින තමන්ගේ මනස නිතරම ප්‍රීතියෙන් පවතින අවස්ථාවක්. නිසා ඒ අවස්ථාවට සමවැදිලා මේ එදිනෙදා ජීවිතයේදී ඇතිවන්නා වූ යම් යම් වූ ආකාරයේ මානසික කායික දුක්ඛම් කඩළු අමතක කරලා දාලා ඒ ධානයේ ධානසුව විඳින්න තමයි කෙනෙක් ධානයක් දියුණු කරන්නේ. දැන් එහෙම තත්වයන් අද අපිට පේනවා ධානයක් දක්වා නෙවෙයි අද අපිට මේ රටේ ජීවත් වෙනකොට විවිධ ජාතිකයන් එනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ සිංහල ජාතිය ඒවා ඒ විවිධ ජාතීන් එනවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ දෛනික ජීවිතයේදී සිදුවන්නා වූ විවිධ හැලහැප්පීම් තිබෙන බවත් ඒ හැලහැප්පීම් වලට මේ ධර්මයෙන් දිය හැකි විසඳුම මොකක්ද කියලා අහනවා. ඒ විසඳුම දෙනකොට අපිට පළමුවෙන්ම පංචශීලය සමාදන් වෙලා තෙරුවන්ගේ ගුණ පිළිබඳව මෙනෙහි කරලා ඒ වගේම දාන සීල භාවනා ආදී ගුණ ධර්මයන් වඩන විදිහට ඔවුන්ගේ ජීවිතය උසස් තත්ත්වයට පත් කරන ආකාරය තමන්ගේ ජීවිතය ඇයි මේ ලෝකයට අපි ජීවිතයක් ලබලා ආවේ ඒ ජීවිතයෙන් ලෝකයට අපි දිය යුතු දේ මොකද්ද ලෝකයෙන් අපි බලාපොරොත්තු වෙන දේ මොකද්ද එහෙමනම් අපි ජීවිතයක් උතුම් තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව මෙනෙහි කරලා දෙනකොට අවසානයේට අපි එන්නේ මෙතෙන්ටමයි. ඒ කියන්නේ මේ සමත විදර්ශනා ගුණ ධර්මයන් වලටමයි අපි එන්නේ. ඉතින් එතෙන් දාවහම යම් කෙනෙක් මේ தত্ত্বය දක්වා යම් ධර්මයක් අහලා ආවනම් ගොඩක් වෙලාවට පන්සල් වලට ඒ උදවිය එන්නේ නැත්තම් ස්වාමින් වහන්සේලාත් සමග මේ සමත ධර්මියෝ වඩන්නට එන්නේ බොහෝ වෙලාවට තමන්ගේ එදිනෙදා දවසේදී ඇතිවෙන්නා වූ මේ විවිධ වූ ආකාරය අපි කියනවා ડિප්‍රෙෂන්ස් කියලා විවිධ වූ දේවල් නේද? ඒ වගේ දේවල් නැති කර ගැනීම සඳහා තමයි ඔයගොල්ලෝ එන්නේ. එතකොට ලෝකයේ බොහෝ පිරිසක් ඒ කායිකව සහ මානසිකව ඇති වෙන අපහසුතාවයන් දුරු කර ගැනීම සඳහා සමාධියක් වඩනවා. ඒකට කියනවා ditta ධම්ම සුඛ විහාරය කියලා. මේ ලෝකෙදීම මේ මොහොතේදීම අපිට ලැබිය හැකි සුඛ විහරණයක් සඳහා තමයි බොහෝ වෙලාවට කෙනෙක් සමාධියක් වඩන්නේ. තව කෙනෙක් සමාධි වඩනවා අපි අහලා තියෙනවා සමාධියක් වඩපුවාම ඒ සමාධිය තුලින් යම් වූ ආකාරයේ ධානයන් දිනු කරගත්තාම විවිධ වූ ආකාරයේ 이르දි ප්‍රාත්‍යහාරය පාන්න පුළුවන්. ජලයේහි ඇවිදින්න පුළුවන්, මහ පොළොවේහි කිමිදෙන්න පුළුවන්, අහසින් යන්න පුළුවන් ආදී කොටගත්ත විවිධ ප්‍රාත්‍යහාරයෝ තියෙනවා. ඉතින් කෙනෙක් සමහර වෙලාවට මේ විවිධ ප්‍රාත්‍යහාරයන් පෑමේ බලාපොරොත්තු ඇතිවත් සමහර වෙලාවට සමාධියක් වඩනවා. එහෙම සමාධි වැඩෙනවා නැත්තේ නැහැ. එහෙම වඩපු අවස්ථාවන් අපි දැකලා තියෙනවා ත්‍රිපිටක සාහිත්‍යයේ පුරාම. එතකොට යම් කෙනෙක් ඒ විදිහේ ලෞකික 이르දි ප්‍රාතිහාර පෑමී ආදී කොටගත්ත මේ විවිධ වූ දේවල් සඳහා සමාධියක් වඩලා සමාධියෙන් ධානයකට සමවැදිලා කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒකත් එක්තරා ස්වභාවයක්. එතකොට එයාගේ සමාධිය පවතින්නේ 이르දි ප්‍රාතිහාරය ආනිසංස කොටගෙනයි. එතකොට පළවෙනි එක්කෙනාගේ ධානය පවතින්නේ ditta ධම්ම සුඛ විහාරය ආනිසංස කරගෙන මෙයාගේ නැත්තම් 이르දි ප්‍රාතිහාරය පාන කෙනෙක් ඒ සඳහා යොමු වෙනවා නම් එයාගේ සමාධියේ ආනිසංසය පවතින්නේ 이르දි ප්‍රාතිහාරය පෑම ආනිසංස කොටගෙන. තව කෙනෙක් මේ සඳහා උත්සාහවන්ත වෙනවා බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති සඳහා. දැන් අපි අහලා තියෙනවා යම් කෙනෙක් සමාධියකට සමවැදිලා ඒ සමාධියේ ඉන්නකොටම ජීවිතය අතහැරියොත් නැත්තම් කලුරිය කළොත් මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? එයා ඒකාන්ත වශයෙන්ම උත්පත්තිය ලබනවා කොහෙද? බ්‍රහ්ම ලෝකයේ. බ්‍රහ්ම ලෝකයේ හේතුව බ්‍රහ්ම ලෝකයට යාම සඳහා අවශ්‍ය වූ චිත්තචෛතසික ධර්මයන් වල තමයි එයා ජීවිතය ගත කරන්නේ. එතකොට ඒ සිටිවිල්ලෙන්ම බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා. එතකොට රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්න කෙනෙක් කැමති හේතුව දීර්ඝ කාලීනව. ඒ විඳිය යුතු සැපතක් එහි තිබෙනවා කියලා. ඇත්තටම එහි දීර්ඝ කාලීන විඳිය යුතු සැපතක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් දහම් පින් දහම් වඩා ගන්න බැරි අවස්ථාවන් මේ කාලයේ මේවා දුෂ්ටක්ෂණ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයක් දියුණු කරගන්න බැරි අවස්ථාවන් මේ බ්‍රහ්ම ලෝකවල පවතිනවා. ඒ නිසා බුද්ධාන්තර ගණනාවක් මහා කල්ප 84000ක් දක්වා සමහර වෙලාවට ජීවිතේ ඒ වගේ ගෙවන්න සිද්ධ වෙනවා. ඒකත් එක්තරා පැත්තකින් ධර්මානුකූලව බැලුවොත් දුකක් නිසා බුදුරජාණන් වහන්සේ ඒවා අගය කරලා නැහැ. නමුත්
යම් කෙනෙක් බඹලොව ඉපදීම පිණිසත් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය සඳහාත් මේ ධානය වඩනවා. එතකොට යාගේ ධානය බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ආනිසංස කොටගෙන පවතිනවා කියලා ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. අපි අහලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේත් ඒ වගේම සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ උදවිය නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. යම් කෙනෙක් මේ ධානවලට සමවදිනවා ධානය දියුණු කරනවා නිරෝධ සමාපත්තියට සමවදීම සඳහා. ඒකත් එක්තරා ස්වභාවයක්. නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ මේ සමාධියට ඇවිල්ලා සමාධියේ ඉඳගෙන අෂ්ට සමාපatti දක්වාම ගිහිල්ලා ඉතනින් පස්සේ නිරෝධ සමාපත්තිය අදිෂ්ඨාන කරනවා. නිරෝධ සමාපත්තියට සමවැදුනහම අචේතනිකව වැඩි වශයෙන් දින 7ක් ඒ සමාධිය තුල ජීවත් වෙන්න පුළුවන්. ඒ සමාධිය තුල අචේතනිකව දින 7ක් දක්වා වැඩ ඉන්නට පුළුවන් කියන කාරණාව. එතකොට යම් කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදුනා නම් එයා දින 7ක් ඒ කාලය ගත කරනවාමයි. ඒක ස්වභාවයක් ඒකේ. ඉතින් ධර්මයේ තුල විස්තර කරනවා යම් කෙනෙක් මෙන්න මේ නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහාත් ධානයක් දියුණු කරනවා කියලා. ඒක ශීනාශ්‍රවයන් වහන්සේලා කෙලෙස් නැසූ උතුමන් වහන්සේලා සමවදින්නා වූ ධානයක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. තවත් කෙනෙක් විශේෂයෙන්ම මේ ධානය දියුණු කරන්නේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාව මේ ධානය දියුණු කරන්නේ විදර්ශනාව දියුණු කර ගැනීම සඳහා. විදර්ශනාව දියුණු කර ගැනීම සඳහා. විදර්ශනාව දියුණු කරනවා කියන්නේ දැන් සමතයේ ඉඳලා යම් කෙනෙකුට සමත භාවනාවන් වඩපුවාම හිත සමාධිගත වෙන ස්වභාවය වැඩි. ඒකට කියනවා සමාධි බලය කියලා. සමාධි බලයක් තියෙනවා. එතකොට සමාධියකට සමවැදුනහම ඒක දියුණු කරගත්තාම ඒ බලයෙන් ඊටාම ඉක්මනින් සිත විදර්ශනාවට හරවන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක් උත්සාහ කරනවා විදර්ශනා යානිකයා එයා සමතේ වඩන්නේ නැහැ විදර්ශනාව සඳහා උත්සාහවන්ත වෙනවා. හැබැයි විදර්ශනාව සඳහා උත්සාහවන්ත වීම ඊටාම රළු දෙයක්. විදර්ශනාව රළු දෙයක් විදිහටත් සමතය මෘදු දෙයක් විදිහටත් ධර්මයේ සඳහන් කරනවා. එතකොට විදර්ශනාවේ තියෙන්නේ විදර්ශනා සමාධිය විතරයි. ඒ විදර්ශනා සමාධියත් විදර්ශනා නුවණ පහල කරගන්නා තාක්කල් පළ නොවන එකක්. ඒ නිසා විදර්ශනා සමාධිය ලබා ගැනීම ඊටාම රළු වූ එකක්. නමුත් සමතය තුලින් මේ සමාධිය උපදවාගෙන එතනින් විදර්ශනාවට නැගීම තමයි ඊටාම පහසු කාරණාව කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඒක උදාහරණයකින් කියනවා හරියට මහා සුවිශාල ගංගාවක් දෙගොඩ තලා යන වතුරක් කෙනෙක් මේ වතුරට පැනලා මේ ගංගාව තරණය කරන්න උත්සාහ කරනවා. එතකොට යම් කෙනෙක් විදර්ශනාව තුළින් මේ කෙලෙසුන් නසා උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා උත්සාහවන්ත වෙනවා නම් අන්න එයා සිද්ධ කරන්නේ අර ගඟ තරණය කරන්නට මහ වතුරට පැන්නා හා සමානව. හරි අපහසු දෙයක්. සමහරවිට විවිධ වූ ආකාරයේ දුක්ඛිත ස්වභාවයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් සමතය දියුණු කරලා සමාධියක් උපදවා ගත්ත කෙනෙක් විදර්ශනාව හරට හරවමින් ඒ නිවන් සම්පත ප්‍රාර්ථනා කරනවා නම් එයා හරියට අර මහා වතුර දැකලා ඒ මහා වතුරේ යන්න පුළුවන් ඔරුවක් හදා ගන්නවා. ඒ ඔරුවට නැගිලා යා බොහොම පහසුවෙන් ඒ ගමන යනවා. මෙහෙම තමයි ධර්මයේ සඳහන් කරන්නේ සමතය සහ විදර්ශනාව කියන කාරණා දෙක. එතකොට යම් කෙනෙක් සමතය නැත්තම් මේ සමාධිය උපයෝගී කරගන්නවා විදර්ශනාවට පත්වීම සඳහා. ඒ විදර්ශනාවට පත්වීම සඳහා සමතය උපදවා ගැනීම වශයෙන් යම් කෙනෙක් සමතය නැත්තම් සමාධිය වඩන්නට උත්සාහ කරනවා. ඒ පුද්ගලයාගේ සමාධිය විදර්ශනාව ආනිසංස කොටගෙන පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ වෙනත් වූ ආකාරයේ ditta dhamma sukha විහරණයක් නෙවෙයි. ඒ වගේම විවිධ වූ ආකාරයේ ප්‍රාතිහාර්ය පෑමක් නෙවෙයි. ඒ වගේම විවිධ වූ ආකාරයට බබලව ඉපදීම ආදී කොටගත් දේවලුත් නෙවෙයි. විදර්ශනාවට අපේ හිත යොමවන්න පුළුවන් වෙන විදිහට මේ සමාධිය වඩන්න කියන කාරණාව. එතකොට සමාධිය වඩන්නට උනැත්තේ කුමක් සඳහාද කියලා අපෙන් යම් කෙනෙක් අහුවොත් විශේෂයෙන්ම අපි අපේ මනස තුල ධාරණය කරගෙන තිබිය යුත්තේ ඒකාන්ත වශයෙන්ම මේ විදර්ශනා ධර්මයෝ පහළ කර ගැනීම සඳහා විදර්ශනාවට අපේ හිත යොමු කර ගැනීමට පහසුවක් වශයෙන්ම සමාධිය සමතය වැඩි යුතුයි කියන කාරණාවයි. එසේ සමතේ යම් කෙනෙක් වඩනවා නම්
කොහොමද විදර්ශනාවට යොමු කරගන්නේ කියන කාරණාව සිහිපත් කරලා අපි ධර්මදේශනාවේ කටයුතු අවසන් කරමු කාල වේලාව ඉක්ම වෙලා යන හින්දා. දැන් අපි බලමු කොහොමද විදර්ශනාවට මේක හරවන්නේ කියලා. සමතේ ඉඳලා නැත්නම් සමාධියක ඉඳලා කොහොමද විදර්ශනාවක් සඳහා යොමු වන්නේ කියලා. ඒක ධර්මානුකූලව විස්තර කරනවා. අපි හිතමුකෝ යම් කෙනෙක් පැයක වගේ කාලයක් නැත්නම් පැය දෙකක වගේ කාලයක් තමන්ගේ භාවනාවට අවස්ථාව උදා කර ගන්නවා. දැන් මෙයා සමාධියකටපත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ සමාධියක් මෙයාට උපදවන්න පුළුවන්. මේ මොහොතේදී අදිෂ්ඨාන කරාම ඒ සමාධියට එයාට එළඹෙන්න පුළුවන්. අපි හිතමුකෝ අර විදිහේ මූලික කෘත්‍යයන් කරලා ඉවර වෙලා බුදුන් වැඳලා ඊට පස්සේ පෙරුවන් කමා කරලා ජීවිත පරිත්‍යාග කරලා පින් අනුමෝදන් වෙලා මේ විදිහට පිළිවෙලින් ඇවිල්ලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මං පැය දෙකක් මේ භාවනාවට යොමු වීම සඳහා සූදානම් වෙන වෙලාවේ මේ මොහොතේදී මම පැයක කාලයක් සමාධියට සමවැදිලා එතනින් එහා තව පැයක කාලයක් විදර්ශනාවට මගේ සිත යොමු කරනවා කියලා එයා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරලා එයා සමාධියට සමවදිනවා. පින්නතුනේ එහෙම සමාධියට සමවැදුනහම අඩු වැඩි නොවි ඒකාන්ත වශයෙන්ම එයා සමාධියක පිහිටලා ඉන්නවා නම් ඒ සමාධියට සමවැදිලා හරියටම පැයක් ගෙවෙන වෙලාවේදී ඔහුට ඒ සමාධියෙන් නැගී සිටින්න පුළුවන්. සමාධියෙන් නැගී සිටිනවා කියලා කියන්නේ ඒ සමාධිය ඉවර වුණා. හැබැයි අදිෂ්ඨාන කරලා තියෙනවා ඒ සමාධියේ ඉඳගෙන විදර්ශනාව වඩන්නට. ඔන්න එතනදී යාට විදර්ශනාව වැඩෙන්න කාරණා පටන් ගන්නවා. කොහොමද විදර්ශනාව වඩන්නේ? සමහර වෙලාවට එයා එතනම ඉඳගෙන බලනවා තමන්ගේ ශරීරය දිහා. එතකොට ශරීරයේ යම් වේදනාවක් ඇති වෙලා තියෙනවා නම් ඒ වේදනාව පිළිබඳව විදර්ශනාව වඩනවා. වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා කියන එක අපි දීර්ඝ විස්තර කළ යුතු දෙයක්. නමුත් ඒ සඳහා අපි කාල වේලාව අරගන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක ඇති වෙනවා නැති වෙන ස්වභාවයයි. අනිත්‍යයි. මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි. වේදනාවත් අනිත්‍යයි. ඒක සුඛ වේදනාවක් වුණත් අපි හිතමුකෝ. සුඛ වේදනාව කියන දේ අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ඒක ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. ඒ වගේම දුකයි කියලා කියන්නේ ස්ථිරව පවතින නැති නිසා ඒක දුකයි කියන කාරණාව දන්නවා. ඒ වගේම ඇතිවීමෙන් නැතිවීමෙන් පෙරෙන නිසා දුකයි කියන කාරණාව අවබෝධ කරගන්නවා. ඒ වගේම ඇතිවීම නැතිවීම පිළීම් ආදී කොටගත් ස්වභාවයෙන් Tamanට මේක පාලනය කරගන්න බැරි නිසා ආත්මීය ස්වභාවයෙන් තොරයි කියලා එයා ඒක දකිනවා. මෙහෙම දකිනකොට එයාගේ විදර්ශනා සිත නිරන්තරයෙන් දියුණුවටපත් වෙනවා. නිති එයාගේ විදර්ශනා භාවනාව වැඩෙන්න පටන් ගන්නවා. තව කෙනෙකුට පුළුවන් වුණ නම් Tamanගේ කය ගැන දකින්න. අර විදිහටම අපි හිතමුකෝ එයා පැයක් වෙන් කරගත්තා. ඔන්න සමාධියෙන් නැගී සිටියා. දැන් එයාට ඊළඟ පැයේදී මේ කයෙහි ස්වභාවය පේනවා. හිසේ සිට දෙපතුල දක්වා. මේකේ ස්වභාවය යාට පේනවා. කේසා ලෝමානකා දන්තා ආදී මේ පිළිකුල් වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඒවා පිළිබඳව විදර්ශනාවෙන් යා බලනවා. මේ ශරීරය ඇති වෙලා තියෙන්නේ ධාතුන්ගෙන් කියලා යා දකිනවා. පඨවි ආදී ධාතුන්ගෙන් ඇති වෙච්ච දෙයක්. එහෙම නැතුව මෙතන සත්වයක් පුජ්‍යලයක් නැහැ කියලා විදර්ශනාවට හරවලා යා තමන්ගේ කය දිහා බලන්න පුළුවන්. ඒ විදිහට විදර්ශනාවට හරවන්න පුළුවන්. තවත් පිටක යම් කෙනෙක් එහෙම ධානයට සමවැදලා අර විදිහට කාලය වෙන් කරගත්ත අපි හිතමු පැයයි කියලා. පැයක් මම මගේ විදර්ශනාව සඳහා යොමු කරගන්නවා. ඒකෙන් පැය භාගයක් සමතයට සමවැදිලා සමාධියට සමවැදිලා තව පැය භාගයක් මම විදර්ශනාවට යොමු වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන සමාධියට සමවැදුනහම පැය භාගයක් යනකොට යා සමාධියෙන් නැගිටලා එයාට පුළුවන්කම ලැබෙනවා විදර්ශනාවට යොමු වෙන්න. ඒ වගේ අවස්ථාවකදී කෙනෙක් සමහර වෙලාවට තමන් වඩාගත්ත ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධානාංග ගැන පුළුවන් ප්‍රත්‍යවේක්ෂා කරන්න. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා ඒකට කියන්නේ. එතකොට ධානාංගවල ස්වභාවය මෙනෙහි කරනවා. විතරකේ කියන එක ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. ඒ වගේම ඒක ඇතිවෙච්ච මගේ ශරීරයද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් ස්වභාවයටත් එයා ඒ විදර්ශනාව වඩනවා. මේ විදිහට පින්නතුනි විදර්ශනාව තමන්ගේ ශරීරය තුළින් තමන්ගේ සිතිවිලි තුළින්ම වඩන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තවත් පිටක අර විදිහටම සමාධියට සමවැදිලා එයා ප්‍රාර්ථනා කරනවා මම සමාධියෙන් නැගී ඉඳලා ඊට පස්සේ විදර්ශනාව වඩනවා බාහිර අරමුණු මට හම්බ වෙන බාහිර අරමුණු. දැන් අපි හිතමුකෝ ලස්සන දේවල් අපිට පේනවා ප්‍රියකරු දේවල් දකිනවා දැක්ක ගමන්ම හිත යනවා හිත ඒ සඳහා නතු වෙනවා කොයිතරම් විචිත්‍රවත් වූ දෙයක් උනත් පින්නතුනි අර එයා
භාවනා මානසිකාරයෙන් මෙනෙහි කරන්නට යෙදුනා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් නිසා දකින විචිත්‍රවත් දේවල් පවා එයාට අර අපි කියන්නේ කෙනෙක් ඕනනම් අට්ටික සංඥාව වැඩුවොත් ඒ අට්ටික සංඥාවෙන්ම ලෝකය දකින්න පුළුවන්. ඒ විදිහට තමන් වැඩුවා වූ යම් දෙයක් තියෙනවා නම් ඒ ස්වභාවයෙන්ම අර විදර්ශනාව ඉඳගෙන සමතේට සමවැදුනහම එතනින් නැගී සිටපුවාම අදිෂ්ඨාන කරලා එයාට දකින සෑමදේම තමන් අදිෂ්ඨාන කරපු ස්වභාවයෙන් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට කියනවා අපි විදර්ශනාවට සමවැදීම කියලා. එතකොට සමතේ ඉඳලා එයා විදර්ශනාවට සමවදිනවා. මේ විදිහට පින්නතුනි අපිට පුළුවන් විදර්ශනා භාවනාව සඳහා සමතේ උපයෝගී කරගන්න. ඒක තමයි ධර්මයේ තුල අපිට කියන්නේ සමතය පහසු ක්‍රමයක් කියලා. හරියට ඔරුවකින් මේ සංසාර කතර ගොඩ වෙනවා වගේ කියලා පහසු කාරණාවක් කියලා. ඒ නිසා ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට ධානයකට සමවදින්න නැත්නම් ධානයක් දියුණු කරගන්න දේශනා කරන්න යෙදුනේ මෙන්න මේ කාරණා කියන මෙන්න මේ කාරණා කියලා අපි මනාව දැනගෙන ඉන්නට ඕන. ඉතින් මේ වෙලාවේ මම තව දිගට ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව ඉක්ම වෙලා යන නිසා දැන් මෙතනදී සඳහන් කරන්නට යෙදුනා සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති. සමාහිත වූ කෙනා යථාභූතව ලෝකය දකිනවා. කතංච භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. කොහොමද ලෝකය යථාභූත වශයෙන් දකින්නේ? එයා දකිනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. මේ රූපයේ ඇතිවීම. ඉති වේදනාය සමුදයෝ. මේ වේදනාවේ ඇතිවීම. ඒ වගේම මේ සංඥාවේ ඇතිවීම. මේ සංස්කාරයේ ඇතිවීම. මේ විඥානයේ ඇතිවීම කියලා එයා මේ සංස්කාර ධර්මයන් මේ සඳහන් කරන්නට යෙදුණු ස්කන්ධ පංචකය පිළිබඳව මනාව දැකීමේ නුවණ ඇති කර ගන්නවා. එතකොට යම් කෙනෙක් මේක දැක්කහම මොකද කරන්නේ? විදර්ශනාවෙන් තොරව මේක දැක්කහම රූපේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති අතිශයින් සතුටටපත් වෙනවා. අභිවදති ඒ ගැන වර්ණනා කරනවා. අජ්ජෝසාය තිට්ඨති ඒ පිළිබඳව ඇලී ගලී වාසය කරනවා. එහෙම වාසය කරනකොට මොකද වෙන්නේ? යා රූපේ නන්දි යම් රූපේ ඇලීමක් තියෙනවා නම් ඇලීම හේතු කොටගෙන උපාදානය ඇති වෙනවා. උපාදාන පච්චය භව. උපාදාන නිසා භවය ඇති වෙනවා. භව පච්චෝ ජාති. භවය නිසා ජාති ඇති වෙනවා. ජාති පච්චා ජරා මරණ ආදී කොටගත්ත මේ විදිහේ මේ සියලු දුක්ඛ ස්කන්ධයන්ට තමන්ගේ ජීවිතයේ යොමු වෙන බව එයා මෙනෙහි කරනවා. ඒ වගේම යම් කෙනෙක් සමතයට සමවැදිලා සමාධියේ ඉඳලා මේ විදිහට විදර්ශනානුකූලව ලෝකය දකින්න පටන් ගත්තාම එයා මොකද කරන්නේ? එයාට රූපයක් පේනකොට රූපය පිළිබඳව මෙනෙහි කරනවා. අනබිවදති. රූපෙහි එයා අනබිනන්දති. එයා ඇලෙන්නේ නැහැ. අනබිවදති. රූපය පිළිබඳව එයා ප්‍රශංසා මුඛෙන් එයා කතා කරන්නේ නැහැ. ඒ වගේම යා රූපේ නන්දි සා නිරුජ්ජති. එයාට මොකද වෙන්නේ? මේ විදිහට දකිනකොට රූපය පිළිබඳව යම් වූ ආකාරයේ ඇලීමක් තියෙනවා නම් ඒ රූපයේ ඇලීම දුරු වෙන්න පටන් ගන්නවා. රූපයේ ඇලීම දුරු වෙනකොට ඒ ඇලීම නැති වෙනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්න දෙන්නේ ඇලීම නැති වෙනකොට භවය නැහැ. භවය නැති නිසා ජාතිය නැහැ. ජාතිය නැති නිසා ජරා මරණ පරිදේව දුක් දුම්නස් උපායාස ධර්මයන්ගෙන් එයා දුරු වෙනවා කියලා දේශනා කරනවා. එතකොට යම් කෙනෙක් සමාධියක් වැඩුවොත් ඒ සමාධිය තුලින් තමයි ලෝකයේ මෙන්න මේ විදිහේ රූපේ ආස්වාදයක් නැති බව, රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇති බව, ඒ වගේම රූපයේ ඇලීමක් නැති බව දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඒ විදිහේ විදර්ශනාත්මක නුවණින් කියන කාරණාව උන්වහන්සේ අපිට පහදිනවා. ඒ නිසා යම් කෙනෙක් සමාධියක හිටියා නම් සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. සමාහිත වූ කෙනා යථා භූතය දකිනවා. යථා භූතය දකිනකොට නිබ්බින්දති. නිබ්බිදාව ඇති වෙනවා. නැත්නම් කලකිරීම ඇති වෙනවා. කලකිරීම ඇති වෙනවා කියලා කියන්නේ ලෝකය පිළිබඳව කලකිරීම නෙවෙයි. මේ ධර්මයන් තුල ඇත්තා වූ ඇත්ත ඇති සැටියෙන් පෙනෙන්න පටන් ගන්නවා. එතකොට යාට ලෝකය පිළිබඳව ඇලීමක් නැති වෙනවා. එතකොට ඇලීම නැති වුනහම විරාගය ඇති වෙනවා. විරාගෝ විමුච්ඡති. විරාගය ඇති වෙච්ච කෙනාට විමුක්තිය ඇති වෙනවා. විමුක්තිය ඇති වෙච්ච කෙනාට විමුක්තිස්මින් ඥානං හෝති කතං කරණියං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාති. මම දැන් මේ ලෝකය පිළිබඳව දැකිය යුතු ස්වභාවය දැකලා තියෙනවා. කල යුතු දේවල් කරලා තියෙනවා. නැවතත් ලෝකයේ ඉපදීමක් නැහැ කියන එක දකින්න පුළුවන් තැනට යාගේ මනස දියුණු වෙනවා කියලා ධර්මයේ විස්තර කරනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ ප්‍රදේශනා කරන්නේ යම් සමාධියක් තියනවාද ඒ සමාධිය දියුණු කරගන්නට කියලා. පින්නතුනි දැන් අපි සමාධිය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න යෙදුනා. සමාධියේ ස්වභාවය මොකක්ද? ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨානිය ගැන අපි කතා කරා. ඒ වගේම
සමාධියක් ඇතිවීම, සමාධියක් ඇති කර ගැනීම, ඒ ඇති කර ගන්නා වූ ස්වභාවය, සමාධියකින් පිරිහෙන්න පුළුවන් ස්වභාවය ගැන අපි කතා කළා. ඇයි සමාධියක් උපදවන්නේ මොන හේතුන් නිසාද කියලා කතා කරා. අවසානයේට සමාධියක් වඩාගෙන විදර්ශනාවට අපිපත් වෙන්නේ කොහොමද කියලා ඊටාම කෙටියෙන් මේ කතා කරන්නට යෙදුණා. ඒ නිසා මම හිතන්නේ සමාධියෙහි ඇති වැදගත්කම මේ කාරණාවෙන් ඔබට වැටහෙන්නට ඇති කියන කල්පනා මේ සිතවිල්ල ඇති කරගනිමින් අපි මේ වෙලාවේ කාල වේලාව ඉක්ම වෙලා යන නිසා ධර්මදේශනාවේ කටයුතු අවසන් කරනවා. ඒ නිසා මේ වෙලාවේ හැමදෙනාම තම තමන්ගේ සිතවිලි වඩාත් ධර්මයට යොමු කරගනිමින් විශේෂයෙන්ම තමන්ගේ සිත සමාධිමත් සිතක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. මේ සමාධිය යම් කෙනෙකුට ඇති වෙනවා නම් පින්වතුනි, සමාධියේ සිටිවිල්ල, සමාධිය තුල අපි ජීවත් වෙන මොහොත ලෝකේ අපි මෙතෙක් ඒ தත්ත්වයටපත් වෙලා නැත්නම් මෙතෙක් ලෝකේ අපි අත් නොවිඳපු අති ශ්‍රේෂ්ඨ සැපයක් බවට පත් වෙනවා. ඒ සැපයට ගිජු වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ සැපයට අපි ඒ සැපය ස්ථිර වූ සැපයක් කියලා හිතන්න එපා කියලා උන්වහන්සේ දේශනා කරනවා. එතනින් එහාට ලෝකයේ යා යුතු සැපතක් තියෙන බව උන්වහන්සේ පෙන්වලා දුන්නා. නමුත් සමාධිය කියන එක මේ ලෝකයේ අත්විඳිය හැකි අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ සැපයක්. ඒ සැපය සඳහා පත් වෙන කෙනා ලෝකයේ යථාභූතය දකිනවා කියන කාරණාව මනාව අවබෝධ කරගෙන අපි ඒ සඳහා උත්සාහවන්ත වෙමු. සමාධියක් තමන්ගේ සිත තුළ ඇති කරගනිමු. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ධර්මයන් පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දකිමු. ඒ සඳහා උපදවා ගන්නා වූ සමාධියක් අපට හේතු වාසනා වෙනවා කියන කාරණාව දකිමින් නිරන්තරයෙන්ම හැම වෙලේම තමන්ගේ සිත, තමන්ගේ ජීවිතය මෙන්න මේ සමත ධර්මයන් සඳහා, සමාධියක් සඳහා උත්සාහවන්ත වෙන්න. නිරන්තරයෙන් තෙරුවන් වැඳලා තමන්ගේ ජීවිතය තෙරුවන්ට පූජා කරලා, පින් අනුමෝදන් කරලා, පින් අනුමෝදන් වෙලා අවශ්‍ය වූ පූර්ව කෘත්‍යයන් සිද්ධ කරලා අදිෂ්ඨානයන් ඇති කරගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ යම් ආසනයක ඉඳගත්තාද තමන් වහන්සේගේ මේ ශරීරයේ තියෙන මස්ලේ වියලිලා ගිහිල්ලා සම නහර ඇට පමණක් ඉතුරු වෙලා, මිසක් මම මගේ ධානයෙන් මම මගේ ලෞතුරු සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් වනතෙක් මෙතනින් නොනැගිටිමි කියලා යම් අදිෂ්ඨානයක් ඇති කරාද, තමනුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේ මගේ හිතේ යම් සමාධියක් ඇති වෙනවාද, ඒ දක්වාම මම අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම කොච්චර වෙහෙසටපත් වුණත් මෙතනින් නොනැගිටිමි කියලා ඒ අදිෂ්ඨානය ඇති කරගෙන සමාධියට සමවදින්න උත්සාහ කරන්න. මෙහෙම නිරන්තරයෙන් ඔබ සමාධියට සමවදින්න උත්සාහ කළොත් ඒකාන්තයි ඔබට සමාධියක යම් සේයාරුවක් දකින්න පුළුවන්කම ලැබෙවි. ඒ සේයාරුව දකින ඔබගේ ජීවිතය, ඔබගේ සිත වාසනාවන්ත සිතක් බවට පත් වේවි. ඒ වාසනාවන්ත භාවයට පත්වීම සඳහා ඔබ හැම දිනාටම මේ ධර්මයේ උපකාරී වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මේ මොහොතේදී ධර්ම දේශනාවේ කටයුතු අවසන් කරලා අපි පුණ්‍ය ආනුමෝදනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද දවසේ අපි සම්බුද්ධ පූජාවන් පවත්වලා මේ මොහොතේදී ධර්ම දේශනාවන් සිද්ධ කරලා බොහෝ පින් අත්පත් කරගන්නට යෙදුණා. ඒ වගේම අද දවසේ මහා සංඝ රත්නයට දානීය පිරිනමන්නට යෙදුණා. හීල දානීය නාමල් මහත්මයා සහ අනුලා මහත්මියත්, ඒ වගේම දහවල දානීය සමීර පණ්ඩිතරත්න මහත්මයා සහ ශානි මහත්මිය කියන දෙපළත් ඒ පිරිසත් එකතු වෙලා සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේ ඒ පවුල් වල උදවිය සෑම මේ වෙලාවේ සිහිපත් කරනවා. නාමල් මහත්මයා, අනුලා මහත්මිය, සමීර මහත්මයා, ශානි මහත්මිය ඇතුළු කොටගත් ඒ පින්වත් සෑම දෙනාටම අපි ආශිර්වාදයන් සිද්ධ කරමු. ඒ සෑම දෙනාටම භවගාමී ජීවිතය තුළ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවන් වැඩි වී, භවභෝග සම්පත් වැඩි වී, සෝපත් ජීවිත ගත කරන්ට ඔවුන් සිද්ධ කරගත්ත කුසලයක් අපි අත්පත් කරගත්ත මේ ආනිසංස ධර්මිනුත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ සිද්ධ කරමු. පළමුව මේ පින් අපි විශේෂයෙන්ම ලෝකයක් සම්බුද්ධ ශාසනයක් සුරකින්නා වූ ඉෂ්ඨමාමක සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දිවයිසුරු වඩා සංවර්ධනය කරගෙන පින්වත් ඔබ සෑම දෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානයත් ආරක්ෂා කර දෙන්නට නිරන්තරයෙන් දිවෙනෙත් වෙලා කටයුතු කරත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමට දෙවියන් හට මේ පින් උපකාරී වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි දෙවියන් හට පින්පෙත් අනුමෝදන් කරවමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඒ වගේම මේ උතුම් පින්